Good morning, children. Today I hope to discuss the second question of GCO O-level past papers. First, we'll do the question taken from 2015, that is 2015 past paper. Okay, we are going to do the second questions today. I'll read the instructions. Read what the class teacher of grade 11 said about her pupils. Complete the sentences. The first one is done for you. Today I am not going to explain the instructions to you. You read it again silently and write the answers. I'll give you 10 seconds to complete. Okay, children, now let's discuss the answers. Read what the class teacher of grade 11 said about her pupils. 11 පන්තියේ පන්ති භාර ටීචර් එයාගේ ගෝලයෝ ගැන කියපු දේවල් ටිකක් තමයි තියෙන්නේ මෙතන. Complete the sentences. මේ වාක්‍ය සම්පූර්ණ කරන්නයි ඔයගලන්ට තියෙන්නේ. The first one is done for you. දැන් ඒක ඔයගොල්ලෝ දන්නවා තේරුම. පළවෙනි එක කරලා තියෙන්නේ. Okay. Chanura is a clever boy. Chanura කියන්නේ දක්ෂ ළමයෙක්. He, the answer is C. He is very good at mathematics. අපි හුඟක් වෙලාවට ගණන් පුළුවන් අයට අපි කියනවනේ ගණන්කාරයෝ කියලා නේද? ගණන් පුළුවන් ළමයි දක්ෂ ළමයි විදිහට තමයි අපි ගණන් ගන්න. අපි හුඟක් වෙලාවට විභාගයක ගණන් වලට වැඩි ලකුණු තියෙන ළමයා දක්ෂයෙක් විදිහට ගණන් ගන්නවා. ඉතින් ඒක තමයි මෙතන මේ කියන්නේ. He is very good at mathematics. එයා ගොඩක් ගණන් වලට දක්ෂ දරුවෙක්. Okay, we'll do the second one. Manuri is a wonderful storyteller. මෙතන දරුවනේ wonderful කියන්නේ මොකද්ද? අපූරු. අපූරු කතා කියන කෙනෙක්. කතන්දර කියන අයටනේ අපි කියන්නේ ස්ටෝරි ටෙලර්ස් කියලා. ඒතර මෙයා කියන කතන්දර හුඟක් අපූරුයි. ඒතර ඒකට ගැළපෙන කොටසක් තමයි අපි අනිත් පැත්තෙන් ගන්න ඕනේ. ඒතර බලන්න ඒතර මේ ස්ටෝරිස් ගැන කතා කරනවා නම් ඒ විදිහේ දෙයක් ඒ වගේ වචනයක් තියෙනවද බලන්න අනිත් පැත්තේ. දැන් ඕගොල්ලන්ට බලන්න ඒ කියන එක. Stories are very interesting. So that goes with it. ඒකට ගැළපෙනව නේද ඒක? එතකොට අපි කොහොමද කියන්නේ Manuri is a wonderful storyteller. Her stories are very interesting. Interesting කියන්නේ මොකක්ද දරුවනේ? සිත් ගන්නා සුළුයි. එයාගේ කතන්දර සිත් ගන්නා සුළුයි. Interesting stories කියන එක කියන්නේ. එතකොට අපි මොකද්ද දාන්නේ number 2 වලට A කියන එක. Okay? You put A there. Then the third one. Gayan is an excellent artist. Excellent artist. ඒ කියන්නේ විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්. Who is an artist? Artist is a person who produces paintings or drawings as a profession or a hobby. Artist කෙනෙක් කියන්නේ කවුද දරුවනේ? කලා ශිල්පියෙක්. එයා චිත්‍ර අඳිනවා. රස්සාවක් විදියට වෙන්නත් පුළුවන්, විනෝදාංශයක් විදියට වෙන්නත් පුළුවන්. ඒතර ආටිස්ට් කියන්නේ චිත්‍ර අඳින එක්කෙනෙක්. චිත්‍ර ශිල්පියෙක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේ චිත්‍ර ගැන කතා කරන කොටස මෙතෙන් තියෙනවද කියලා බලන්න ඕනේ එහා පැත්තේ. His paintings are beautiful. Paintings කියන්නේ සිතුවම්. එයා අඳින චිත්‍ර. එයාගේ සිතුවම් ලස්සනයි. His මෙතන පිරිමි ළමෙක් ගැන කතා කරන his paintings are beautiful. එයාගේ චිත්‍ර ලස්සනයි. දැන් මේ පැත්තේ තියෙන කොටසට ගැළපෙන වචනයම තියනවා නම් අනිත් පැත්තෙන් අපිට බලලා මැච් කරගන්න පුළුවන්. බලන්න ඊළඟ එක Rohini has a great talent for singing. Great talent කියන්නේ මොකද්ද? රෝහිණීට තියෙනවා විශිෂ්ට දක්ෂතාවයක්. මොනවා ගැනද? සින්දු කියන්නේ. හරිද? ගායන හැකියාවක් තියෙනවා. එයාට රෝහිණීට තියෙනවා විශිෂ්ට දක්ෂතාවයක් ගායනය ගැන. එතකොට අපි මේ ගායනයට සම්බන්ධ කොටසක් මේ පැත්තේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොකක්ද අපි ගන්න පුළුවන් දරුවනේ? බලන්න. It is a pleasure to listen to her. එයාට ඇහුම්කන් දෙන එක සතුටක්. ඒතර ලස්සනට ගායනා කරනවා නම් ඒ වගේ දෙයක් අපි අහගෙන ඉන්න ආසානේ. So you have to put F there. For number 4 you have to put F. Then let's go to the next one. Lahiru is a fluent speaker. Fluent කියන්නේ චතුර කියන එක දරුවනේ. දැන් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ මේ වචන ඔයගොල්ලන්ගේ notebook එකේ. Lahiru is a fluent speaker. Lahiru කියන්නේ චතුර කතිකයෙක්. Speaker කියන්නේ කතිකයෙක්. ඒකට මොකක්ද අපිට දාන්න පුළුවන්? Speeches කියලා වචනයක් පේනව නේද ඔයගලන් D කියන එකේ බලන්න. His speeches attract the audience. ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ඇද ගන්නවා. attract කරනවා කියන්නේ ඒකයි. ආකර්ෂණය කර ගන්නවා. audience කියන්නේ ප්‍රේක්ෂකයෝ.
හරිද? ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය කරනවා එයාගේ කතාවට. සමහර කතා කරනකොට සමහර කට අරගෙන බලාගෙන ඉන්නේ නේද? හුඟක් ඉන්ටරෙස්ටිං වුණාම අන්න ඒ වගේ ග්‍රේට් මේ ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක් චතුර කතිකේ. එතකොට අපි නම්බර් 5 වලට දරුවනේ දාන්නේ මොකද්ද? D කියන එක. Okay, we'll read the next sentence. Pramoda is kind and understanding. මොකක්ද දරුවනේ මේකේ තේරුම? kind කියන්නේ කරුණාවන්ත. You already know that. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. understanding කියන්නේ අවබෝධයක් තියෙනවා. අපි සමහර පුද්ගලයෝ අනිත් අය ගැන හොඳ තේරුම් ගන්න පුළුවන් වගේ චරිත ඉන්නවා. ඒ වගේ ළමෙක් ප්‍රමෝදා කියන්නේ. එතකොට එයාට ගැළපෙන වාක්‍ය කොටස මොකක්ද අනිත් පැත්තේ තියෙන? බලන්න E කියන එක. She is always ready to help others. එයා හැම වෙලේම අනිත් අයට උදව් කරන්න ලෑස්ති. Okay. Now I hope you have got all the 5 marks. For each correct answer you get 1 mark. Okay, let's move on to the next question. Children, this is taken from the 2016 GC O-level paper. We are going to do the second question. Now I am not going to read the instructions. You have to read it yourselves and write the answers for the given question. For this I will give you 10 seconds. After that we will discuss the answers. Okay, start doing it now. Okay children, we will discuss the answers. Fill in the blanks in the following dialogue. Use the words given in the box. There is one extra word. The first one is done for you. දරුවනේ මෙතන කරන් තියෙන්නේ මොකක්ද? ඔයගලන්ට මේ ඩයලොග් එකේ හිස්තැන් පුරවන්න තියෙන්නේ. Use the words given in the box. මේ box එකේ දීලා තියෙන වචන ටිකක් ඒ වචන පාවිච්චි කරන්න ඕනේ. There is one extra word. මෙන්න මෙතන ඔයගලන්ට චුට්ටක් මේ question එක තව පොඩ්ඩක් ඒගොල්ලෝ අමාරු කරලා තියෙනවා. වැඩිපුර වචනයක් දීලා තියෙනවා. extra word එකක් දුන්නාම හිස්තැන් ගන්නට වඩා උත්තර ගන්න වැඩි. එතකොට ඔයගලන්ට තව පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා question එකට උත්තරේ ලියනකොට. The first one is done for you. ඒක ඔයගොල්ලෝ දන්නවද? Okay. What are given here children? Over, for, to, about, in, of, near. They are prepositions. මේවා නිපාත පද. ඉතින් නිපාත පද ගැනත් සාමාන්‍යයෙන් පොඩි දැනුමක් තියෙනවා නම් ඔයගලන්ට මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට නිකන් දැක්කාම මේ ප්‍රශ්නේ සමහරලාට අපිට දැනෙනවා මේකට එන්නේ මේ උත්තරේ කියලා. දැන් මේ විදිහටත් අපිට පුරුද්දට වගේ කරන්න පුළුවන් කමක් තියෙනවා මේ වගේ ප්‍රශ්න. මොකද මේ දෙවෙනි ප්‍රශ්නේනේ පේපර් එකේ. ඒතර ගොඩාක් අමාරු විදිහටත් දෙන්නේ නැහැ ඒගොල්ලන්. අපි කතා කරමුකෝ. Your bag looks very heavy. වගේ බෑග් එක ටිකක් බරයි වගේ පේන්නේ. Yes, it is very heavy. ඔව් ඒක ගොඩක් බරයි. ඒතර heavy කියන එක opposite එක මොකක්ද දරුවනේ? light. ඒවත් ලියා ගන්න. LIGHT light. Let me carry it blank you. දැන් මොකද්ද මෙතෙන්ට දාන්නේ? Let me carry it over you for you. දැන් ඒගොල්ලන් දීලා තියෙන්නේ කොහොමදත් ඒක නේද? First one is done for you. To you, about you, in you, of you, near you. නිකන් කියනකොටම අපිට දැනෙනවා let me carry it for you. හරි ඔබ වෙනුවෙන් මට ඒක අරන් යන්න රැගෙන යන්න දෙන්න. හරිද? උදව්වක් කරන්න වගේනේ මෙතන කතා කරන්නේ නේද? මම ඒක ඔබ වෙනුවෙන් අරගෙන යන්නම්. Thank you Amit. ඉතින් අමිත්ට ස්තුති කරනවා. You are welcome. මේ ස්තුති අපි පිළිගත්තා කියන්නේ අපි සාමාන්‍යයෙන් තෑන්ක් කළාම you are welcome කියලා කියනවා. What do you have? Blank this bag. මෙතන මොකද්ද අපි දාන්න පුළුවන් preposition එක. What do you have? මේ bag එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අහන්නේ. හරිද? දැන් මේ අමිත් බාරගත්තනේ මේක අරගෙන යන්න. ඒතර අමිත් අහනවා මේ bag එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඇතුලේ කියන්නේ අපි දාන වචනේ මොකද්ද? What do you have in this bag? එතන දාන්න දරුවනේ in කියන preposition එක. Okay. Lots books. Lots blank books. මොකද්ද මෙතෙන්ට ගැලපෙන්නේ? නිකම්ම අපිට කියනකොටම මේ preposition එක මෙතෙන්ට අපිට හිතෙනවා මේක තමයි හරි කියලා. Lots of books. පොත් ගොඩක් කියන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? Of lots of books. හරිද? එතකොට අපි දාන්නේ of කියන වචනේ එතෙන්ට. Why so many books? We don't need any today. අයි මෙච්චර පොත් අපිට අද එකක්වත් ඕනේ නැහනේ. Oh dear, I forgot about it. මොකද්ද මෙතෙන්ට එන්නේ? මට ඒ ගැන අමතක වුණා. Today is the cleaning day, isn't it? අද තියෙන්නේ පිරිසුදු කරන දවස. එහෙම නේද කියලා අහනවා. ඒතකොට මෙයාට මේ දවස අමතක වෙලා අද පොත් ගේන්න කියලා නෑ කියලා. එතකොට දැන් පස්සේ තමයි මෙයා යාළුවා කිව්වා මතක් වෙන්නේ. ඒතකොට එයා කියනවා oh dear, I forgot about it. ඒ ගැන මට අමතක වුණා කියන එක තමයි මේ කියන්නේ. ඒ පිළිබඳව මට අමතක වුණා.
Yes, our friends are blank, they are waiting for us. අපේ යාළුවෝ ඉන්නවා අතන. අපි එනකම් බලාගෙන. එතකොට අපි මොකද්ද එතන කියන්නේ දරුවනේ? මොකද්ද මෙතන what is the suitable preposition that we can put here? දැන් මෙතන කියවලා අපි දදා බලමු වචන our friends are over there waiting for us. Our friends are දැන් for කියන එක ගියානේ නේද? අපි ගිය වචන ටික අයින් කරන්න ඕනේ. එහෙමයි අපි මේ වගේ මේ එකක් කරනකොට කරන්න දරුවනේ. එතකොට for කියන එක ගියා, about ගියා, in ගියා, off ගියා නේද? එතකොට ඉතුරු ඒවා දාලා බලන්න. නේද? Our friends are over there. Our friends are ඊළඟට මොනවද ඉතුරු වෙන වචන කියන්නකෝ? off කියන එකත් උත්තරේට අපි ලියුවා නේද? Our friends are near there. හරිද? අනිත් එක our friends are to there. ඔය තුනනේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. over කියන එකයි to කියන එකයි ඊට අමතරව near කියන එක. ඔය තුනේ මොකද්ද ගැලපෙන්නේ? Our friends are over there waiting for us. අපේ යාළුවෝ අතන අපි එනකම් බලන් ඉන්නවා. Next one. So let's run them. දැන් මොනවද අපිට ඉතුරු වෙලා තියෙන දරුවනේ? to කියන එකයි over කියන එක ගියානේ නේද? එතකොට to කියන එකයි near කියන එකයි. වචන දෙකයි ඉතුරු වෙලා තියෙන extra word එකක් තියෙනවා. එහෙනම් මේ දෙක එකක් ඉතුරු වෙනවා. අනිත් එක තමයි දාන්න තියෙන්නේ. අපි බලමු දාලා so let's run to them. So let's run near them. වඩා හොඳ එක මොකක්ද? So let's අපි ඒගොල්ලන් වෙත දුවමු. ඒගොල්ලන් වෙතට දුවමු. So let's run to them. එතනට එන්නේ දරුවනේ to කියන එකයි. Let's run to them. දැන් මම හිතන්නේ ඔයගලන්ට ලකුණු පහම ලැබෙන්න ඇති කියලා. So let's move on to the next question. 2017. Question 2. Okay, now start doing this. I'll give you 10 seconds. Okay children, now let's discuss the answers. First I'll read the instructions. Underline the correct answer. The first one is done for you. Underline. දැන් මේකත් අපේ දරුවෝ හොඳට දන්නවා. දැන් අපි ප්‍රශ්න පහක් විතර first questions කළා ගිය සතියේ. ඒ නිසා ඔයගොල්ලන් දන්නවා මේ ඊට පස්සේ මොකද්ද මේ underline කියන වචනේ අපිට ඒ questions කරනකොටත් හම්බ වුණා. යටින් ඉරක් අඳින්න. Underline the correct answer. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. දැන් අපේ දරුවෝ කරන වැරද්දක් තමයි you don't read the instructions. අපි ඔයගොල්ලෝ කියවන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එක. නිකන් කරලා පුරුදු වෙලා තියෙනවනේ ප්‍රශ්න පත්‍ර ටිකක් කරලානේ යන්නේ ඔයගොල්ලෝ විභාගයට. ඒතකොට නිකන් පුරුද්දට වගේ ලියාගෙන යනවා මීස්තන් ටික පුරවගෙන යනවා. ඒතකොට ඔයගොල්ලන් දන්නේ ඔයගොල්ලන් ඉන්ස්ට්‍රක්ෂන් එකට අනුව නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. දැන් මෙතන තියෙන ඉස්තන පුරවන්න නෙවෙයි යටින් ඉරක් අඳින්න කියලා. ඒතකොට ඔයගලන්ට you are given two answers. උත්තර දෙකක් දීලා තියෙනවා. So you have to underline the correct answer. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. නමුත් අපේ දරුවෝ ඒක බලන්නේ නැතුව මේ ඉස්තම් පුරවගෙන යනවා. එතකොට ඔයගලන්ට ලොකු පාඩුවක් වෙනවා. අපි හිතමු ඒගොල්ලන් ඒ අවුරුද්දේ දැන් මේ මම මේ කතා කරන අවුරුද්දේ ඉස්තම් පුරවපු දරුවන්ටත් ලකුණු දීලා තියෙනවා. අපි දන්නේ දැන් මේ අවුරුද්දේ ඔයගලන් ලියන අවුරුද්දේ සමහරලාට ඉන්ස්ට්‍රක්ෂන් එක අනුව වැඩ කරලා නැත්නම් ලකුණු නොදී ඉන්නත් පුළුවන්. දැන් ඒ අවුරුද්දේ ලකුණු දුන්නාට ඒගොල්ලන් කියලා තියෙනවා no spelling mistakes. එතකොට ස්පෙලින් මිස්ටේක්ස් තිබුණොත් මොකද වෙන්නේ? ස්පෙලින් මිස්ටේක්ස් තියෙන විදියක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ බලාගෙන ලියනකොට අපිට අකුරක් හරි ලියන්න බැරි වුණොත්, අමතක වුණොත් උත්තරේ හරි වුණාට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට අපි ඉර ගන්නවා නම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන් එක අනුව වැඩ කරන්න දරුවනේ. Okay, tell me what you did after I blank yesterday. දැන් අපි දන්නවා yesterday කියන්නේ ඊයේ. ඊයේ කිව්වහම අපිට tense එකෙන් මතක් වෙන්න ඕනේ. දැන් simple past වලින් අපිට තියන්න පුළුවන්. අතීත කාලේ සිද්ධියක් නේ මේක. මට කියන්න tell me what you did after I leave the left. leave කියන්නේ base form එක. left කියන්නේ simple past එක. එතකොට මේ දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද? ඔයා මොනවද කළේ මම පිටත් වුණාට පස්සේ? ඊයේ මම පිටත් වුණාට පස්සේ ඔයා මොනවද කළේ? එතකොට අතීත කාල ක්‍රියාපදේ තමයි මෙතෙන් දාන්න ඕනේ. අතීත කාලේ කියලා අපි අඳුරගන්නේ මේ yesterday කියන වචනේ. එතකොට අපි දාන්නේ left කියන වචනේ. කොහොමද එතකොට උත්තරේ අපි ලියන්නේ? left left. එතකොට උත්තරේ අපි ලියන්නේ underline කරන්නයි තියෙන්නේ. එතකොට මේ දෙවෙනි වචනයට ඉරක් ගන්නයි තියෙන්නේ. well
we blank to the town. අපි එතකොට දැන් ඊයේ විස්තරයක් මේ කියන්නේ මම ගියාට පස්සේ ඊයේ මොකද කළේ? එතකොට ඊයේ නම් walked. බේස් ෆෝම් එක තමයි walk කියන එක. ඒකට ed එකතු කළාම අතීත කාලයට එනවා walked. එතකොට මේ වචන දෙකෙන් මොකද්ද what is the most suitable word? මොකද්ද වඩා හොඳ උත්තරේ? එතකොට නිකම් වඩා හොඳ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට හොඳටම පැහැදිලි walked කියන එක තමයි එන්නේ. ed එක. මොකද ඊයේ අපි ටවුමට ඇවිදගෙන ගියා. හරිද? එතකොට walked කියන වචනේ පළවෙනි වචනේ. There was a small shop. Masks. Blank masks. Masks කියන්නේ දරුවනේ වෙස් මුහුණු විකුණන කඩයක් තිබුණා. එතකොට මෙතන තියෙනවා sold selling. විකුණන කියන අදහස තමයි selling කියන එකෙන්. sold කියන්නේ විකුණුවා කියන එක. දැන් විකුණලා ඉවර කරන්නේ නැහැනේ මේ කඩේ හැමදාම වෙස් මුහුණු විකුණනවා. එහෙනම් වෙස් මුහුණු විකුණන කඩයක් තිබුණා. හරිද? අපි අතීත කාලෙන් කතා කරන්නේ මෙතන අපි sold masks කියන්නේ නැහැ. එහෙනම් මේ කඩේ දැන් වහලා තියෙන්න ඕනේ. ඒ කාලේ වෙස් මුහුණු විකුණනවා. දැන් මේ විකුණන්නේ නැහැ කියන අදහස. දැන් මෙතන කියන්නේ වෙස් මුහුණු විකුණන කඩයක් තිබුණා. There was a small shop selling masks. එතෙන්ට එන්නේ දරුවනේ දෙවෙනි වචනේ selling. Next one, so you a mask. Let me see it. එතකොට අපි අහනවා එහෙනම් ඔයා මාස්ක් එකක් ගත්තද? කොහොමද බලන්න දෙන්න. එතකොට මොකද්ද? will buy කියන්නේ අනාගතය ගැන කතා කරනවා. දැන් මම ඔයගලන්ට tenses කතා කරනකොට කියා දුන්නා will කියන එක අපිට ඉංග්‍රීසියක් තමයි අනාගතය කියලා පෙන්වන්නේ. will buy කියන්නේ මිලදී ගන්න ඉන්නවා අනාගතයේදී. දැන් මෙතන මේ ඊයේ සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් අපි කියන්න ඕනේ will buy the boat. boat කියන්නේ මිලදී ගත්තා. එහෙනම් අපි ගන්න ඕනේ bought කියන වචනේ. So you bought a mask. Let me see it. ඔයා ගත්තද මේ වෙස් මුහුණක්? කොහොමද බලන්න දෙන්න? No, the shop was closed. Ha. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කඩේ වහලා තිබුණි. ඒ කඩේ වහලා. ඒ කියන්නේ එදාට වහලා. හරිද? ඊයේ වහලා තිබුණා ඒ කඩේ. ඒ නිසා මේ යාට ගන්න බැරි වෙලා දැන් මෙයා හිතනවා අර කඩයක් තිබුණා කිව්වම ගත්තා කියලා මාස්ක් එකක්. ඒකයි ඉල්ලන්නේ. ඔයා ගත්තා නේද? දෙන්න බලන්න කියලා. Tomorrow හෙට we are going. දැන් අපි මේ වචන දෙකම දාලා බලමු මොකක්ද හොඳ කියලා. Tomorrow we going there again. Tomorrow we are going there again. කවදාවත් මේ ing form එක going කියන එක තනියෙන් ඉන්නේ නෑ දරුවනේ. හරිද? Tomorrow we going there කියලා අපි ක්‍රියාවක් විදියට පාවිච්චි කරනකොට කවදාවත් මේ ing form එක තනියෙන් ලියන්නේ නෑ අපි. is am ma කියන එකත් එක්ක තමයි ing form එක දාන්නේ. Tomorrow we are going there again. එහෙනම් are going කියන එක තමයි එතෙන්ට එන්නේ. හරිද දරුවනේ? Tomorrow we are going there again. Tomorrow we going there again කියලා එහෙම tense එකක් නැහැ. හරිද? මේ present continuous tense එක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි අනාගතය ගැන පෙන්වන්නේ. continuous tense එක අපි සමහරවල්ලාට පාවිච්චි කරනවා අනාගතය ගැන කියන්නේ. Tomorrow we are going there again කියන්නේ අපි හෙටත් නැවත එතෙන්ට යනවා. I wish I. දැන් මෙතෙන්ට මොකක්ද දෙන්නේ? I wish I could join you. I wish I can join you. මෙතෙන්ට එන්නේ දරුවනේ අතීත කාලේ could කියන එක. I wish I could join you. එයා කියන්නේ මෙන්න මෙහෙම එකක් හිතන්න. I wish I had a car. ඒ කියන්නේ අපි had කියලා තියෙන අතීත කාලේ මට කාර් එකක් තිබුණා කියලාද නෑ. I wish I had a car කියන්නේ මට හිතෙනවා මට කාර් එකක් තිබුණා නම් කියලා. ඇත්තටම කාර් එකක් නෑ. මම හිතනවා නේ මට කාර් එකක් තිබුණා නම් කියලා අන්නේ අදහස එන්නේ I wish I had a car. ඒක ලියාගත්තට කමන්නේ ඔයගලගේ නෝට්බුක් එකේ. ඒ වගේ තමයි මේ කියන්නේ. I wish I could join you කියන්නේ මට හිතෙනවා මටත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න තිබුණා නම් කියලා. ඒ කියන්නේ දැන් හෙට යනවා මේ ළමයාට එන්න වෙන්නේ නැහැ. මොනවාරි ඒ ළමයාට පාඩම් කරන්න තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක්. ඒ නිසා යා කියන්නේ I wish I could join you කියන්නේ මටත් එන්න තිබුණා නම් කියන අදහස. I wish I had a car වගේ තමයි. මට හිතෙනවා අනේ මට කාර් එකක් තිබුණා නම් කියලා. නමුත් කාර් එකක් නැහැ. නැත්තම් I wish I had a car කියන එක අපි හරියට දන්නේ නැත්නම් අපිට හිතෙනවා I had a car මට කාර් එකක් තිබුණා. ඒ වගේ තේරුමක්ද? එහෙම එකක් නෙවෙයි මේ අදහස. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. I wish I could join you කියන්නේ මට හිතෙනවා මටත් එන්න තිබුණා නම් කියලා. තිබුණා නම් කියන්නේ ඒ ළමයට එන්න වෙන්නේ නැහැ කියන අදහස එන්නේ. You can't. You have to study. ඔයාට එන්න බෑ මොකද ඔයාට පාඩම් කරන්න තියෙනවා කියලා අනිත් යාළුවා කියනවා. Okay children. How many marks have you got? I hope you have got all the 5 marks. මම හිතන්නේ ලකුණු 5ම ගන්න නැති කියලා දරුවනේ. So let's move on to the next question taken from 2018 paper. Okay. I'll give you some time for that. 10 seconds.
After that, we'll discuss the answers. Okay, let's discuss the answers. I'll read the instructions. Fill in the blanks in the following dialogue. Use the words given in the box. The first one is done for you. දැන් දරුවන්ට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් හොඳට පුරුදුයි. දැන් මේවා හුඟක් වෙලාවට එකම දේ තමයි රිපීට් වෙන්නේ. හිස්තැන් පුරවන්න පහත තියෙන දෙබසේ. use the words given in the box. මේකත් නිතරම රිපීට් වුණා නේද මේ ඉන්ස්ට්‍රක්ෂන් එක. මේ box එකේ දීලා තියෙන වචන පාවිච්චි කරන්න. The first one is done for you. Okay. Now this dialogue is between a policeman and Ravindra. The words given in the box are inside, around, for, with, behind, from. And මේ වචන ටික තමයි දීලා තියෙන්නේ. Again you get some prepositions. Prepositions නිපාත පද ටිකක් තමයි ලැබිලා තියෙන්නේ ඔයගලන්ට. එතකොට ඔයගලන්ට තේරෙනවද දරුවනේ ටිකක් ඔයගලන් prepositions එහෙම ඉගෙනගෙන තියෙන එක හොඳයි නේද? දැන් ප්‍රශ්න කීපයක්ම ආවා නිපාත වලින්. Where were you exactly when the accident happened? මේ accident එක වෙනකොට ඔබ හරියටම කොහෙද හිටියේ? I was the school bus. School bus එකේ අපි කොහෙද ඉන්නේ සාමාන්‍ය school bus එකේ ඇතුලේ. දැන් ඒගොල්ලන් දීලා තියෙන්නේ නේද? පළවෙනි කරලා තියෙන්නේ. I was inside the school bus. පාසල් බස්රියේ ඇතුලේ තමයි හිටියේ. අපි බස් එකේ වටේවත් බස් එකට පිටිපස්සේවත් එහෙම නෙවෙයි අපි සාමාන්‍ය බස් එක ඇතුලේ ඉන්නේ. Did you clearly see what happened? ඔබ පැහැදිලිවම දැක්කද මොකද වුනේ කියලා? policeman කෙනෙක් අහන්නේ නේද? එතකොට එයා අහන්නේ මොනවා හරි තොරතුරක් දැනගන්න. Yes, a motorbike was coming. Motorbike එකක් එමින් හිටියා. එමින් තිබුණා. our bus අපේ බස් එකට. එතකොට මේ අපි මොකක්ද අපිට ගැලපෙන නිපාතේ මෙතෙන්ට? What is the most suitable preposition that we can put here? දැන් අපිට inside කියන වචනේ අයින් වුණා නේද? ඒක අරන්නේ තියෙන්නේ මේ වෙනකොට ඉස්තනක් පුරවලා තියෙන්නේ අපි. එතකොට මොකක්ද අපිට දාන්න පුළුවන්? A motorbike was coming around our bus කියන්නේ බස් එක වටේට යන්නේ නැහැ නේද? Coming for our bus, coming with our bus, coming behind our bus, coming from our bus. එතකොට අපේ බස් එකේ seat නේ from කියන්නේ. ඒ වගේ එකක් ගැලපෙන්නේ නැහැ. එහෙනම් බස් එකට පිටිපස්සෙන් එමින් සිටියා කියන අදහස තමයි අපි දෙන්න ඕනේ. එහෙනම් අපි කොහොමද කියන්නේ? motorbike was coming behind our bus. අපේ බස් එකට පිටිපස්සෙන් motorbike එකක් එමින් තිබුණා. The driver stopped the bus because of heavy traffic. What do you mean by heavy traffic, children? මේ heavy traffic කියන්නේ මොකද්ද? වාහන තදබදය. වාහන තදබදයක් තිබුණ නිසා driver රියදුරා බස් එකේ රියදුරා මොකද කළේ? stop the bus. බස් එක නැවැත්තුවා. ඇයි නැවැත්තුවේ? because of the heavy traffic. තද වාහන තදබදයක් තිබුණ නිසා. After that ඊට පස්සේ the motorbike tried to overtake us and collided blank a van. Coming, again you get a blank, the opposite direction. The motorbike tried to overtake කියන්නේ අපිව overtake කරනවා කියන්නේ පහු කරලා යනවා. නැත්නම් අභිබවා යනවා. අපි පහු කරලා යන්න හදනවා. ඉස්සර කරන්න හදනවා කියලා අපි කියන්නේ. overtake us and collided කියන්නේ ගැටුණා, හැප්පුණා කියන අදහස. මොකක් සමගද හැප්පුණේ? a van. එහෙනම් collided මොකක්ද දරුවනේ අපිට දාන්න පුළුවන්. දැන් behind කියන වචනේත් ගියා, inside කියන වචනේත් ගියා. එහෙනම් around, for, with, from මොකද්ද වඩා ගැලපෙන්නේ? collided with the van. වාහනයක ගැටුණා. coming blank the opposite direction. The opposite direction. විරුද්ධ දිශාවේ සිට පැමිණෙමින් තිබුණ කියලා. coming සිට කියන අදහස එන්නේ මොන preposition එකෙන්ද? from කියන එක. from the opposite direction. විරුද්ධ දිශාවේ සිට පැමිණෙමින් තිබුණ වාහනයක තමයි ගැටුනේ. එහෙනම් මොකක්ද දරුවනේ එතෙන්ට අපි දාන්නේ from the opposite direction. when did this happen? when කියන එක දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ මේ වෙනකොට ඒක ඔයගලන්ට නිතරම අවශ්‍ය වෙන question word එක කොයි වෙලාවෙද මේක සිද්ධ වුනේ? I think it was around 7 am. am කියන්නේ anti meridian පෙරවරු කියන අදහස. උදේ 7ට. හරිද? පෙරවරු 7ට. I think it was මොනවද දරුවනේ දාන්න පුළුවන් වචන අපිට. මේ 7ට පමණ කියන අදහස ගන්න පුළුවන් අපිට. කොහොමද අපිට ඒක ගැලපෙන්න නිපාතේ මොකද්ද? around 7 am.
I think it was around 7 am කියන්නේ 7ට පමණ. ඒ කියන්නේ 6:59 වෙන්න පුළුවන් 7:02 7:01 ඒ වගේ වෙලාවක් ඒ 7ට අවට වෙලාවක්. 7 හරියටම අපි ඔරලෝසුව බලන්නේ නැහැ මේ වාහනේ හැප්පුණ වෙලාව මොකද්ද කියලා බලන්නේ. අපි සමන දාල වශයෙන් තමයි උත්තරයක් දෙන්නේ. ඒතකොට 7ට විතර කියන අදහසට අපිට ගන්න පුළුවන් around 7 am. Thank you blank the information. තොරතුරු වලට ස්තුතියි කියලා අපි කියන්නේ මොකද්ද? තොරතුරු සඳහා ස්තුති. ඒ වගේ අදහසක් මොකක්ද අපිට ගන්න පුළුවන්? You can take the preposition for. Thank you for the information. Thank you for the information. තොරතුරු වලට ස්තුති. Okay children. How many marks did you get? I hope you have got all the 5 marks. මම හිතනවා ලකුණු 5ම ගන්න නැති කියලා මේකට. So let's move on to the next question. Taken from the 2019 GCO level past paper. For that also I'll give you 10 seconds. You start doing it children. After that we'll discuss. Okay children, we'll discuss the answers. Fill in the blanks in the following dialogue. Use the words given in the box. Write the letter of the correct word in the space given. The first one is done for you. දැන් මේ instructions ලා ඔයගලන්ට උගාක් වෙලාවට repeat උනේවා නේද? Fill in the blanks in the following dialogue. පාත තියෙන දෙබසේ හිස්තැන් පුරවන්න. මේ විදිහේ ප්‍රශ්න දැන් අපි කීපයක් කළා. Use the words given in the box. මේකත් repeat උනා නේද දරුවනේ? දැන් ඔයගලන්ට තේරෙනව නේද? past papers 5ක් 6ක් කරනකොට එකම දේ වගේ නැවත නැවත අපිට එනවා. එතකොට මේ වචන ටික box එකේ දීලා තියෙන වචන පාවිච්චි කරන්න. Write the letter of the correct word in the space given. letter කියන්නේ දැන් හොඳටම ඔයගොල්ලෝ දන්නවා මේක නැවත නැවත ආවා. අකුර ලියන්න of the correct word. ඔයගොල්ලන්ගේ දාන වචනේට අදාළ අකුර ලියන්න in the space given දීලා තියෙන ස්ථානේ. The first one is done for you. ඒකත් ඔයගොල්ලන් දැන් නිතරම ඔයගොල්ලන්ට හම්බුන කොටසක්. Rashmi and Ajani. This dialogue is between Rashmi and Ajani. Wow, what a lovely photograph. Wow, what a lovely photograph. Is this your family? දැන් මෙයා කියනවා ෂෝක් නේ. ලස්සන ෆොටෝග්‍රාෆ් එකක් මේ මොකද්ද ෆොටෝග්‍රාෆ් කියන්නේ දරුවනේ? ෆොටෝ එකක් කියලා අපි සිංහලෙන් කියන්නේ නේද? ඡායාරූපයක්. සිංහලෙන් අපි කියන්නේ ඡායාරූපයක්. ලස්සන ඡායාරූපයක්. මේ ඔයාගේ පවුලද? පවුලේ කට්ටියද කියලා අහන්නේ ෆොටෝ එකක් පෙන්නලා. Yes, it was taken at my sister's. ඔව් ඒක අරන් තියෙන්නේ මගේ සහෝදරියගේ. The first one is done for you. So the answer is given here. The answer is C. C means wedding. Yes, it was taken at my sister's wedding. ඔව් ඒක අරන් තියෙන්නේ මගේ සහෝදරියගේ විවාහ මංගල්‍ය වෙලාවේදී. විවාහ මංගල්‍යයේදී ගත්ත ෆොටෝ එකක්. දැන් මේ වගේ වෙලාවට හොඳට ඇඳ පැළඳගෙන ඉන්නකොට ෆොටෝස් ගන්නව නේද? ඔව් දැන් මේ ෆොටෝ එකක් බලලා තමයි මේ යාළුවා කතා කරන්නේ ඒක දිහා. Who do you blank is sitting next to me. එතකොට මොකද්ද මේ කියන්නේ? මට යාබදව ඉඳගෙන ඉන්නේ. මට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්නේ කවුරු කියලාද ඔබ හිතන්නේ කියන අදහසනේ අපිට දාන්න පුළුවන් නේද? මෙතන තියෙන වචන ටික ඉස්සෙල්ලා කියවලා බලන්න. Twin, frogs, wedding, tall, think, shirt. එතකොට මේ වචන වලින් මෙතෙන්ට ගැලපෙන වචන මොකක්ද දරුවනේ? Who do you think is sitting next to me? මට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්නේ කවුරු කියලාද ඔබ හිතන්නේ? හිතන්නේ කියන වචන තමයි අපි එතෙන්ට ගන්න. It must be your blank sister. ඒ ඔයාගේ සහෝදරිය. ඒතකොට සහෝදරියට ඉස්සරහින් අපිට දාන්න පුළුවන් මොන වගේ වචනයක්ද? Frog sister, the twin sister, the tall sister, the thin sister, the shirt sister. එතකොට මොකක්ද අපිට මෙතෙන්ට ගන්න පුළුවන්? ට්වින් කියන එක අපිට ගන්න පුළුවන් නේද දරුවනේ? ට්වින් සිස්ටර්, නියුන් සහෝදරිය. ඒ ඔයාගේ නියුන් සහෝදරිය වෙන්න ඕනි කියලා තමයි අපි කියන්නේ. ට්වින් සිස්ටර්, TWIN. අපි ඒක නෙවෙයි ලියන්නේ, වචන නෙවෙයි ලියන්නේ. You have to write the letter of the correct word. දෙන වචනේ නිවැරදි වචනය අකුර ලියන්නේ. එහෙනම් ට්වින් කියන එකේ තියෙන ඒ අකුර. ඒ අකුර තමයි අපි ලියන්නේ. You have to write the letter A. Yes, you are right. ඔබ හරි. Two of you look the same. ඔය දෙන්න එක විදියයි. And you both are wearing. ඔයගොල්ලෝ දෙන්නම ඇඳගෙන ඉන්නේ. මොකක්ද අපිට දාන්න පුළුවන්? ඇඳගෙන ඉන්න මොනවාරි දෙයක්. ඒතකොට ගෑනු ළමයි දෙන්නෙක්. එහෙනම් අපිට මෙතන දීලා තියෙන වචන දෙක මොනවාද? frocks අඳින්න පුළුවන් දේවල් තියෙන shirt. ඒතකොට shirt අඳින්න. එහෙනම් අපිට දාන්න පුළුවන් frocks කියන වචනේ. So you have to write the letter B.
දැන් දරුවනේ මෙන්න මේ වගේ දේවල් තමයි ඔයගොල්ලෝ පටලවා ගන්න. දැන් සමහරවල්ලාට ඉන්ස්ට්‍රක්ෂන් එක කියවන්න නැතුව ඔයගොල්ලෝ මේ වචන ටික ලියාගෙන යනවා ඉස්තැන් වල. එහෙම කරන්න එපා. හරියට ඉන්ස්ට්‍රක්ෂන් එක කියවම දැන් ඔයගොල්ලන්ට හොඳටම පුරුදුයි write the letter කියන්නේ අකුරයි ලියන්න ඕනේ. ඒතර frocks කියන එක ලියන්නේ නැහැ වචනේ. ඒ වෙනුවට අපි ඒකට අදාළ අකුර ලියනවා B. aren't you? එහෙම නේද කියලා අහනවා. ගවුන් නේද? ඔයගොල්ලන් දෙන්නම ඇඳගෙන ඉන්නේ ගවුන් නේද කියලා අහනවා. is the boy wearing the red? රතු පාට මොකක්ද ඇඳගෙන ඉන්නේ? දැන් මෙතන ඇඳගෙන ඉන්න ඇඳුමක් ඉතුරු වෙලා තියෙන ෂර්ට් කියන එක. එහෙනම් අපි ඒක දාලා කියවලා බලමු. is the boy wearing the red shirt your elder brother? රතු ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න පිරිමි ළමයා ඔයාගේ වැඩිමල් සහෝදරයාද කියලා අහනවා. no. එතකොට අපි මෙතන ෂර්ට් කියන එකට අපි දාන්න ඕන දරුවනේ F කියන අකුර. okay. no. he is the youngest. නෑ එයා තමයි බාලම. but he is very. දැන් මේ elder brother කියලා අහපු හින්දා ඒකට ගැලපෙන උත්තරයක් තමයි. කොහොමද දැන් මෙතන දරුවනේ එක හිස්තැන ඉතුරු වෙලා තින්නේ නේද? එතකොට ඉතුරු වෙලා තියෙන වචනේ තමයි අපිට දාන්න තියෙන්නේ. මොකද්ද ඉතුරු වෙලා තියෙන වචනේ? අපි ඒක දාලා හරියද කියලා බලමු. but he is very tall. නමුත් එයා ගොඩක් උසයි. ඒ නිසා තමයි අර යාළුවාට වැරදිලා අහන්නේ මේ වගේ වැඩිමල් සහෝදරයද කියලා. but he is very tall. you have to write the letter D there. ඒක ගැලපෙනව නේද? එයා තමයි බාලම ඒ වුණාට එයා ගොඩක් උසයි. your father and mother still look very young, don't they? ඔයාගේ අම්මයි තාත්තයි තාම තරුණ පාටයි. එහෙම නේද? of course. thank you for the compliment. ඔව් ස්තුති කරනවා අපි දැන් තරුණයි කියලා කිව්වම ඒකට අපි ස්තුති කරනවා නේද? ප්‍රශංසාවට ස්තුති කියලා අපි කියනවා. thank you for the compliment. okay children, now we are running out of time, so we'll stop at this. good morning children.